සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, අද මේ සුපින්බර අරුණෝදයේම අපි හැමදිනා ඇති කරගනිමු මේ විදිහේ උතුම් හිතුවිල්ලක්. ඒ තමයි පින්වතුනි, මේ ලෝකයේ ජීවත් වෙන අනිත් අය අපි උදෙසා කොයි විදිහට කටයුතු කළත්, අපිට උපකාර කළත් අපිට අනුපකාර කළත්, අපි මේ ජීවත් වෙන ටික කාලේ මේ ලෝකයට උපකාර කරලා සතුටු වෙනවා කියන අදහස. අපි මේ ජීවත් වෙන පුංචි කාලේ ලෝකයට උපකාරයක් වෙනවා, ලෝකේ මිනිස්සුන්ට පහසුවක් වෙනවා, Tamanට පුළුවන් විදිහට මේ ලෝකේ අපිත් එක්ක එකට ජීවත් වෙන අයට සුව පහසුවක් වෙනවා කියන හිත ඔබ ඇති කරගන්න. ඒක පින්වතුනි, මේ ලෝකේ සත්පුරුෂයෝ නුවණැත්තෝ බුද්ධ ආදී උතුමන් ප්‍රශංසා කරපු කාරණාවක්. ඒ නිසා මේ අරුණෝදයේම අද දවසේ පටන් ඔබ ජීවිතයට එකතු කරගන්නවා නම් මේ කාරණේ මං ලෝකයට උපකාර කරන කෙනෙක් වෙනවා කියලා. ඒක ඔබේ ජීවිතේ සුන්දර වෙන්න බොහෝසේ උපකාරී වෙයි. අද ඉගෙන ගන්න අපි ඒ උතුම් කාරණාව. මේ කාරණාව අපි අද දහම් කතාවේදී සිහිපත් කරන්න කල්පනා කළෙත් අද දායකත්වයේ දරන පින්වතුන්ලාගේ උතුම් වූ පුණ්‍ය ප්‍රාර්ථනාව මුල් කරගෙන. අද මේ ධර්ම දාණය සඳහා අනුග්‍රහය දරන්නේ ගල්මුරුව රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණී වශයෙන් කටයුතු කරන, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක්ද වන පින්වත් WM නයනානන්දනී මහත්මිය විසින් එතුමිය ධර්ම දානය සිද්ධ කරන්නේ. එතුමියගේ හෙද සේවයට වසර 34ක් සපිරීම නිමිත්තෙන් මේ හෙද සේවයේ කටයුතු කරනකොට ඒ සඳහා නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු හැම දිනාට, ඒ වගේම එතුමියට තමන්ගේ ජීවිතයට ශක්තියක් වෙච්චි, ආශිර්වාදයක් වෙච්චි හැම දිනාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින්, පින් අනුමෝදන් කරන අදහසින් තමයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. හෙද සේවය කියලා කියන්නේ මේ ජීවිතයක් ඇතුලේ කරන්න ලැබෙන වෘත්තීන් අතරේ, රැකියා අතරේ බොහෝම වටින රස්සාවක්. මොකද අසරණ වෙච්ච අයට උදව් කරන්න ලැබෙනවා. අසරණ වෙච්ච කෙනෙකුට උදව් කරන්න ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි, මේ මනුස්ස ජීවිතයේ ඇතුලේ අපිට කරගන්න ලැබෙන පුදුම සුන්දර දෙයක්. අසරණලා ඉන්න කෙනෙකුට පිහිටක් වෙලා එයා අසරණකමින් නැගී හිටිනවා දකින්නකොට හදවතකට දැනෙන සැනසෙල්ල, ඒක සල්ලි වලට ගන්න බෑ. ඒක වෙන කිසිවකින් ගන්න බෑ. මිනිස්සෙකුට අත දීලා ඒ මිනිස්සයා සුවපත් වෙනවා දකින්නකොට හදවතට ඇති වෙන සැනසුම. ඒ සැනසුම විඳින්න නම් පින්වතුනි, අවංක හිතකින් අපි ලෝකයට උදව් කරන්න ඕන. අපිට මේ පැවිදි ජීවිතේ නිසා අපිට ලැබුණා
මේ මිනිස්සුන්ට යහපත මෙයයි, අයහපත මෙයයි, සුචරිතය මෙයයි, දුෂ්චරිතය මෙයයි, පින මෙයයි, පව මෙයයි. මෙහෙම කියලා දෙන්න. අපි දහම් කතාව කරනකොට අපි දකිනවා සමහරු වැරදි වලින් අත මිදිලා සුවපත් වෙන හැටි. ඒ අය ඇතැම් වෙලාවට අපිට කතා කරලා ඒ අයගේ ජීවිතවල වැරදි අඩුපාඩු හදාගත්ත විදිය කියනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සුන්දර බණපදයක් අපි විසින් අපේ භාෂිතයෙන් අපේ මුවින් දේශනා කරලා ඒකෙන් තව කෙනෙක් සුවපත් වුණා කියලා අහනකොට හදවතට ඇති වෙනවා සැනසුමක්. යන්න ඒ වගේ තමන් නොඑක් දේ කරනවා වෙන්න පුළුවන්. ඒ කටයුතු කරන අතරේ පින්වතුනි ලෝකයට උපකාරයක් කරලා ඒ උපකාරයේ තුලින් අපේ හදවතේ සතුටක් ඇති කරගන්න පුළුවන් නම් ඒක අපිට අපේ ජීවිතේ කරගන්න ලැබෙන බොහොම සුන්දර බොහොම වටිනා දෙයක්. අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක උනේ මෙහෙම. ඈත අතීතේ පින්වතුනි කෝරව්‍ය කියලා බොහෝම ධාර්මික අහිංසක රජෙක් වාසය කළා. ඒ රජුරෝ ධාර්මික නිසා, ඒ රජුරෝ බොහොම අහිංසක නිසා ඒ රටේ හිටපු රටවැසියොත් හරි දැහැමි. ඊළඟට ඒ රටවැසියොත් හරිම අහිංසකයි. ඒ කාලේ මේ මිනිස්සුන්ට හරිම සුවසේ සැනසille ජීවත් වෙන්න පසුබිමක් තිබිලා තියෙනවා. හේතුව දීර්ඝායුෂ තිබ්බ කාලේ, ලෙඩ රෝග අඩු කාලේ. ඉතින් මිනිස්සු සුවසේ ගත කළා. ඔය කෝරව්‍ය කියන ධාර්මික රජුරවන්ට අයිති වෙන විදිහට තිබුණා සුප්පතිට්ඨ කියලා මහා නුගරුකක්. නිග්‍රෝධ රාජයෙක් ලොකු නුග ගහක් තිබුණා. ඔය නුග ගහ ශාඛා 5කින් යුක්තයි. දැන් ඔබ දැකලා තියෙනවනේ නුග ගස් එහෙම එක තැනින්ම මේ කඳවල් කීපයක් මතුවෙච්චි මහා සුවිශාල නුග ගහක් මේ. මේ නුග ගහේ සිහිල් සෙවණ ඇත්තේය. ඊතා මනරම්ය. ඒ නුගරුක අතුපතර 12 යොදුනක් පමණ පුරාවට විසිරී තිබුණේය. සෑහෙන විශාල නුග ගහක් මේ. විශාලට පැතිරලා තිබුණු මේ නුග ගහෙන් මේ විශේෂත්වයක් තිබුණා. ඒ විශේෂත්වය තමයි මේ නුග ගහේ හට ගන්නවා කියන ප්‍රණීත ගෙඩි. හරියට දඬුවැල් බෑ මීයක ඇති රසවත් බවම ඒ නුග රුක්ෂේ පළවල තිබුණේය. හරියට මේ දඬුවැල් බෑ මීයක තියෙන ප්‍රණීත රහ මේ නුග ගහේ හටගන්න ගෙඩිවල තිබුණා. ප්‍රණීත ගෙඩි හටගන්න විශේෂ නුග ගහක්. ඔය නුග ගහේ ගෙඩි මිනිස්සුත් කනවා. ඒ මිනිස්සු කනවා කිව්වහම දුප්පත් මිනිස්සු, පෝසත් මිනිස්සු, උගත් මිනිස්සු, නුගත් මිනිස්සු හැමෝම කනවා. හැමෝම මේ නුග ගෙඩි කාලා ගොඩාක් සතුට වෙනවා, සුවපත් වෙනවා. ඊළඟට සත්තු බොහෝමයක් මේ ගහ ඇසුරු කරගෙන සුවපත් වුණා. ඔය ගහට අධිග්‍රහිතව හිටියා එක දෙවියෙක්. ඒ දිව්‍ය රාජයා මේ මිනිස්සු සත්තු කරන හැමදේම දකිනවා. ඒ දෙවියට යම් සන්තෝෂිකුත් තිබුණා. අනේ මේ මං විමානය කරගෙන ඉන්න මේ නුගරුක කී දෙනෙකුට සෙවණ හදනවාද? මේ නුගරුක කී දෙනෙකුට සුව පහසුව සලසනවාද? මේ නුගරුක කී දෙනෙකුගේ බඩ පුරවනවාද? කී දෙනෙකුට සතුට ඇති කරනවාද? මෙහෙම දෙවියට සතුටුයි. මෙහෙම ඉන්නකොට එක දවසක් මේ ගහ යටට ආවා එක මිනිහෙක්. මේ මිනිහා අමුතු පහේ මිනිහෙක්. මේ මිනිහා ගහට නැගලා ගහෙන් කඩාගත්තා ප්‍රණීත වූ ගෙඩි. ගහේ හේවනේ මිඳගෙන මේ ගෙඩි මේක කෑවා බඩ පිරෙනකන්. කාලා ඉවර වෙලා ගහේ පහලට නැමිලා තිබ්බ අත්තක් අරගෙන කිසි තේරුමක් නැතුව ඒ අත්ත ඇදලා දාලා අත්ත කඩලා ගියා. තමන් බඩ පුරවාගත්ත ගහේ, තමන්ට ප්‍රණීත රසයක් දීපු ගහේ, තමන්ට සෙවණක් දීපු ගහේ අත්තක් කඩලා ගියා මේ මිනිසයා. මීට කලින් මෙහෙම එකක් වෙලා තිබ්බේ නෑ.
සතෙක්වත් මේ නුග ගහේ සතෙක්වත් මේ වගේ අසත්පුරුෂ ගණේ වැඩක් කළේ නෑ. අතිගෘහිත දෙවියා මේක දැක්කා. දැක්ක ගමන් දෙවියට හොඳටම හිත සවුත් වුණා. දෙවියා කල්පනා කළා කවදාවත් දැකපු නැති මිනිහෙක් නෙමෙයි ආවේ. මේ කාගේ තියෙන්නේ හරි පහත් ගතිගුණනේ. මේ පුද්ගලයා මේ මාගේ විමානයේ වන මහා නීග්‍රෝධ රාජයාගෙන්ම සෙවණ ලබාගෙන ඒ නීග්‍රෝධ රාජයාගෙන්ම සුවය ලබාගෙන ඒ නීග්‍රෝධ රාජයා නිසාම ඊතා ප්‍රණීත රසයක් ලබලා සුවපත් වෙලා ගහේ මත්ත කඩලා ගියා. මං අදින් පස්සේ මේ නිග්‍රෝධ රාජයාගේ ගෙඩි හට ගන්න දෙන්නේ. ආන් එහෙම තීරණය කළා මේ ගහට අධිග්‍රහිතව ඉන්න දෙවියා. එතකොට ඒ දෙවිවරුන්ට එහෙම කරන්න පුළුවන්. දැන් මේ ගහේ ඉන්න දෙවියාගේ ආනුභාවයෙන් අර ප්‍රණීත ගෙඩි හටගන්න එක නැවැත්තුවා. දැන් ඔබ හිතන්න මේ වැරද්ද කළේ එකම එක මිනිහෙක්. එකම එක අසත්පුරුෂයෙක් පහත් ගතිගුණ තියෙන කෙනෙක් ඒ වැරද්ද කළා. ඒ වැරද්ද කරනකොට අර දෙවියා ඒ පුද්ගලයා මුල් කරගෙන සමස්තය ගැනම හෙලා දැකලා හිතුවා ආයෙ දෙන්නේ මට මෙහෙමනේ කරන්නේ මං ආයෙ සලකන්නේ. ඔක්කොම ගෙඩි ටික හටගන්න එක නැතුව ගියා. දැන් මිනිස්සු ගහ යටට එනවා වෙනද වගේම රසවත්තු ගෙඩියක් කාලා යන්නම් කියලා. අනේ ගෙඩි නෑ. මිනිස්සු දුකටපත් වෙලා යනවා. සත්තු ඉගිල්ලලා එනවා වෙනද වගේම ගෙඩි කන්න හිතාගෙන. අනේ ගෙඩි හටගන්නේ. සත්තු බඩගින්නි කෑග ගහ යනවා. මේ දෙවියට හිත වුණු වෙන්නේ. ධාර්මික වූ කෝරව්වේ රජුරුවන්ටත් කරගන්න දෙයක් නැතුව ගියා. මේක දැනකිනවා පින්වතුනේ ඒ වෙනකොට දෙදෙව් ලෝකාධිපතිව හිටපු සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දෙවියෝ කල්පනා කළා මේ දෙවියා හිතපු විදිහ සම්පූර්ණයෙන් වැරදි. මේ දෙවියාට ඒකට පාඩමක් ගන්නන්න ඕන. සක්දිවිඳු මොකද්ද කළේ? මේ සක්දිවිඳුගේ එරදිහෙන් පින්වතුනේ මහා තද හුළඟක් මැව්වා. මේ හුළඟ ඔක්කොම අඹරවාගෙන ඇවිල්ලා අර මහා නීග්‍රෝධ රාජයා යොදුන් 12ක් පුරාවට ඈත රතුපතුර විහිදලා තිබුණු මහා නිග්‍රෝධ රාජයා මුලින්ම උදුරලා බිම පෙරළුවා. ඒ බිම පෙරළුවාට පස්සේ අර අධිග්‍රහිත වින්න දෙවියාගේ විමානය සිඳුණා. විමානය ඉවරයි. දැන් දෙවියා හොඳටම දුකටපත් වෙලා පැත්තකින් වාඩි වෙලා දුකසේ ඉන්නවා. උනේ මොකද්ද කියලා දෙවියාට හිතාගන්න බැරුව ගියා. මෙච්චර සුවිශාල නුගරුක මේ හුළඟකින් කොහොමද ගැලවුනේ? දෙවියට හිතාගන්න බැහැ. ওই වෙලාවේ සක්දිවිඳු එතෙන්ට එනවා. සක්දිවිඳු පැමිණිච්ච ගමන් මේ දෙවියා ගරු සත්කාර දැක්වුවා. සක්දිවිඳු අහනවා මොකෝ මේ? අනේ නිදුකාණෙනි හිතාගන්න බැරි දෙයක් සිද්ධ වුණා. මේ මහා නුගරුක් රාජයාව මං කවදාවත් හිතුවේ නෑ කුණාටුවකට පුළුවන් වෙයි කියලා මේ මහා නුගරුක හෙලන්න. එහෙත් මහා කුණාටුවක් පැමිණ මේ මාගේ විමානයේ සහිත නුගරුක පෙරලා දැම්මා නොවේ. සක්දිවිඳු අහනවා ඈ දෙවිය ඔබ රුක්ෂ ධර්මයේ තුල පිහිටා විමානයේ වාසය කරද්දීද මේ නුගරුක මෙහෙම පෙරළුනේ? ඔබ රුක්ෂ ධර්මයේ පිහිටලා ඉද්දී මෙහෙම එකක් වුණා? එතකොට අර දෙවියට හිතා ගන්න බැරුව ගියා. දෙවිය කියනවා අනේ නිදුකාණෙනි රුක්ෂ ධර්මය කියන්නේ මොකක්ද කියලා මන් දන්නේ නෑනේ. එතකොට සක්දිවිඳු කියනවා දෙවිය මේ නුගරුක්ෂයට අධිග්‍රහිත ඔබ රුක්ෂ ධර්මයේ පිහිටා සිටියා නම් මහා කුණාටුවක් නොව කුණාටු දහසක් පැමිණියද මේ නුගරුක පෙරලනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කිව්වා.
ඔබ රුක්ෂ ධර්මයේ පිහිටලා නැහැ වගේ. සක්දෙවිඳුගෙන් අහනවා අනේ නිදුකාණෙනි මට කියන්න මොකක්ද මේ රුක්ෂ ධර්මය? ඕන බලන්න රුක්ෂ ධර්මය. දෙවිය මෙහිලා රුක්ෂයාගේ මුලින් ප්‍රයෝජන ඇති උදවිය මුල් රැගෙන ගියත් මේ ගහේ මුල කැමති මිනිසෙක් යම් ඖෂධයකට බෙහෙතකට මේ නුග මුලක් ඕන වෙනවා. ඒ මිනිස්සයා ඇවිල්ලා ආයුධයකින් නුග මුල කපාගෙන අරන් යනවා. එහෙම මුල කපාගෙන ගියත් සිවියෙන් ප්‍රයෝජන ඇති උදවිය සිවිය රැගෙන ගියත් ගහේ පොතු ඕන කරන අය පොතු අරගෙන ගියත් පත්‍රයෙන් ප්‍රයෝජන ඇති උදවිය පත්‍ර රැගෙන ගියත් ගහේ තියෙන කොලාතු වලින් යම් කෙනෙකුට ප්‍රයෝජන නම් ඒව අරන් ගියත් මලින් ප්‍රයෝජන ඇති උදවිය මල් රැගෙන ගියත් ගෙඩි වලින් ප්‍රයෝජන ඇති උදවිය ගෙඩි රැගෙන ගියත් එහි වාසය කරන දේවතාවා ඒ ගැන නොසතුටු නොවිය යුත්තේය. කෝප නොවිය යුත්තේය. දෙවිය මෙයයි රුක්ෂ ධර්මය. බලන්න පින්වතුනි. රුක්ෂ ධර්මය කියන එක කොච්චර සොඳුරු එකක්ද කියලා. ඒක අපේ ජීවිතවලට ගැලපෙනවා නම් මං හිතන්නේ අපේ ජීවිත පින්වතුනි මේ ගෙවන අවුරුදු 60 70 හරි සනීපෙට ගත කරන්න පුළුවන්. මොකද අපි මේ මිනිස්සුන්ගේ මේ නොඑක් තාඩන පීඩන එනකොට ඒවාම හිත දුකටපත් වෙන අයනේ. අහවලු මට මෙහෙම කරනවා. අහවලු මට කතා කරන්නේ මෙහෙමයි. අපි මෙච්චර උදව් කරලත් මේකුන් මෙහෙමයි අපට කරන්නේ. අපි එහෙම හිතන්නේ නැහැ. අපි එහෙම හිතන්න අපිම පිංගුතුනේ පීඩාවටපත් වෙනවා. ගෙවන්න තියෙන ආයුෂයේ ලොකු කාලයක් අපි පීඩාවෙන් ගත කරනවා. සමහරවිට මාස ගණන්, අවුරුදු ගණන් අපි පීඩාවෙන් ඉන්නවා. ඒ පීඩාවෙන් ඉන්න එක හේතුවක් සමහරවිට කාගේ හරි අසත්පුරුෂ වැඩක්, කාගේ හරි පහත් වැඩක්, කාගේ හරි නින්දිත වැඩක් දැකලා අපි හිත රිදවා ගැනීම. සමහරවිට අපිත් තීරණ වලට එනවා. මේ මිනිස්සු මෙහෙමනම් කටයුතු කරන්නේ. මේ වගේ මිනිසුන්ට මං උදව් කරන්නේ. අපි මේ හිතලා නැද්ද? ඕන තරම් හිතලා ඇති. ඕන තරම් හිතලා ඇති. දෙමාපියෝ සමහරවිට දරුවෝ ගැන එහෙම හිතලා ඇති. මේකුන් මෙහෙමනම් කටයුතු කරන්නේ මං ආයෙ උදව් කරන්නේ. අපි එහෙම හිතලා ඇති. අපි එහෙම හිතනකොට ඒ හිතවිල්ලත් එක්ක අපේම යහපතක් අහිමි වී යනවා. එතකොට මේ දෙවියා කියනවා අනේ නිදුකාණෙනි ඇත්ත. මං රුක්ෂ ධර්මයේ පිහිටා සිටියේ නෑ නොවේ. රුක්ෂ ධර්මයේ පිහිටා නොසිටී නිසා වෙන්න ඇති. අහෝ මේ මාගේ මහා විමානය මෙහිම ඇදගෙන වැටුනේ. එතකොට සක්දිවිඳු සතුටු වුණා. සක්දිවිඳු කියනවා දෙවිය අද ඉඳලා ඔබ රුක්ෂ ධර්මීන්ට රුක්ෂ ධර්මයේ සිඳින්න එපා. කවුරුත් ගැන කෝප ගන්න එපා. ලෝකයට උපකාර කර සතුටු වෙන්න. මිනිස්සු ගෙඩි කාලා යනකොට සතුටු වෙන්න. සත්තු ගෙඩි කාලා යනකොට සතුටු වෙන්න. පොතු ඕන කරන මිනිස්සු පොතු රැහැගෙන යනකොට සතුටු වෙන්න. අතු ඕන මිනිස්සු අතු කපන් ගියත් සතුටු වෙන්න. මට උදව් කරන්න ලැබුණා. මේ ගහට යම් ආයුධයක් තියලා ඒ ආයුධය පාවිච්චි කරලා ගහෙන් මොනවා හෝ කොටසක් කෙනෙක් කපනවා. සතුටු වෙන්න. ඒ මිනිසයාගේ පහසුව වෙනුවෙන් මට උදව්වක් කරන්න ලැබුණා. ආන් එහෙම කටයුතු කරනවා නම් ඔබ යලි පිහිටි ආකාරයෙන්ම ඔබේ නුගරුක සකස් වෙයි කිව්වා. එතකොට මේ දෙවියා ලොකු අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මං අද ඉඳලා රුක්ෂ ධර්මයේ ඉන්නවා. මම මේ රුක්ෂේ විමාන කරගෙන ඉන්නේ කාගෙනවත් කිපෙන්නේ නැතුව. මම ප්‍රත්‍යඋපකාරයක් බලාපොරොත්තු නොවි. මම සේවා කටයුතු කරනවා. ආන් එහෙම හිතුවා. එහෙම හිතනකොට සක්දිවිඳු වෙරදියක් කළා. ආයෙ හුලඟක් ආව පින්වතුනි අනිත් පැත්තට කැරකිලා. ඒ ආපු හුලඟින් අර පෙරෙල්ලා තිබුණු නුග ගහ යලි නැගිට්ටා. යලි නැගිටලා තිබුණා වගේම හානියක් උනේ නෑ වගේම හොඳට භූමියේ පිහිටියා.
රුක්ෂ ධර්මයේ පිහිටි ඒ දෙවියා එදා පටන් කෝරවි රජුරු ඇතුළු මේ ප්‍රදේශයේ පිරිවරට ප්‍රනීත වූ ඵල ලබා දෙන්න සලස්සලා ඒ අය ගෙඩි කනවා දැක දැක ඒ අය සැනසෙනවා දැක දැක ඒ දෙවියා සතුටින් වාසය කළා. දෙවියාගේ දීර්ඝ ජීවිත කාලේ දැන් දෙවිවරුන්ගේ ආයුෂ වැඩිනේ. දෙවියාගේ දීර්ඝ ජීවිත කාලේ ඒ රුක්ෂ ධර්මයේ කියන සුන්දර එක ඒ දෙවියා ගලපගත්තේ නැත්තම් පින්වතුනි දීර්ඝ ජීවිත කාලයක් දෙවියාට නිකන් හිතේ කටු වයින්නවා වගේ ඉන්න බෑ. අවුරුදු ගාණක් දෙවියාට ඔන්න මිනිස්සෙක් ඇවිල්ලා මේ ගහයට මූත්‍රා කරත් හිත රිදෙනවා. මේ හිවන දෙන ගහයට මේ මිනිහා මූත්‍රා කළා. ගහයට පැහැරුවත් හිත රිදෙනවා. ගහේ පොත්තකට හානි කරත් හිත රිදෙනවා. මේ ගහෙන් ගෙඩි කාලා ඒ ගෙඩි කාපු ගහේ අත්තක් සිඳගෙන ගියොත් වැඩිපුර ගෙඩි ටිකක් තියෙන අත්තක් කඩාගෙන ගියොත් ඒත් හිත රිදෙනවා. හිත රිදවගෙනමයි අර දෙවියාට ඉන්න වෙන්නේ. නමුත් ඒ දෙවියා රුක්ෂ ධර්මයට පැමිණියා විතරයි. මිනිස්සු මොනවා කරත් තමන්ට පුළුවන් උපකාරය කර කර ඒ දෙවියා සතුටින් හිටියා. ඉතින් ගලප ගන්න ඕනේ ධර්මය. ඒ ධර්මයේ ගොඩාක් අමාරුයි. ගොඩාක් අමාරුයින් උනත් පින්වතුනේ ජීවිතේට අපිට මේ ධර්මයේ ගලපා ගන්න පුළුවන් වුණොත් අපේ ජීවිත ලස්සන වෙයි. ඔබ නොයෙක් තැන්වල සේවා කටයුතු කරනවා. ඔබ පවුලේ සමාජිකයෙක් විදිහට ඔබේ පවුලේ පිරිසගේම පහසුව වෙනුවෙන් ඔබ කටයුතු කරනවා. ඊළඟට ඔබ ඥාති සමූහයාගේ සමාජිකයෙක් විදිහට ඥාති සමූහයාට ඔබට පුළුවන් විදිහට උදව් කරනවා. ඔබ ගමේ ගම්වැසියෙක් විදිහට ගමේ පිරිසට ඔබට පුළුවන් විදිහට උදව් කරනවා. ඔබ රටවැසියෙක් විදිහට මේ රටට පුළුවන් විදිහට උදව් කරනවා. රැකී ආරක්ෂා කරන තැන ඔබේ ආයතනය නිසා ඒ ආයතනයේ මුල් කරගෙන යම් ජනයාට සුවපහසුවක් සලසනවා නම් ඔබ ඒක කරනවා. ඒ කරද්දී මේ රුක්ෂ ධර්මය මේ ලස්සන ධර්මය ඔබ හදවතේ තියාගන්න. ඔබ කළ යුත්තේ ඔබේ උපකාරයයි. බාහිරින් ඒකට එන්නේ මොකද්ද කියන එක ගැන සැලකිලිමත් වෙන්න එපා. මොකද බාහිරින් කෙනෙක් ඔබට ප්‍රශංසා කරනවා නම් ඒ ප්‍රශංසාව ඔහු අරගෙන යන එකක්. ඔබේ යහපත දැකලා ඔහු ප්‍රශංසා කළොත් ඔහුගේ ජීවිතයට යහපතක් සලසා ගත්තා. ඔහු ඒක අරගෙන යාවි. ඒක ඔබේ ජීවිතයට කිසි සම්බන්ධයක් නැහැ. ඔබේ හදවතට සතුටක් උපදී. කවුරු හරි ඔබට ප්‍රශංසා කරනකොට එච්චරමයි. ඒ වගේමයි නින්දාවත්. ඔබට නින්දා කරොත් ඔබ උදව් කරපු කෙනෙක්ම ඔබේ ඇඟට පෙරලා කඩා පැන්නොත් ඒ ක්‍රියාවේ තියෙන හීන ගතිය ඔහුම අරගෙන යාවි. ඔබට හානියක් වෙන්නේ නැහැ. ඒක ඔබේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔබ ඔහුට වතුර වීදුරුවකින් හරි යම් පහසුවක් දුන්නා නම් ඒ පහසුව ඔබටයි. ඒ නිසා ලෝකයට උපකාර කරලා කරන ලද උපකාරයෙන් හැමතිස්සෙම සතුටු වෙන්න. හිතවිල්ලක් ඇත කරගන්න නිරන්තරයෙන් මම ලෝකයට උදව් කරන කෙනෙක් වෙනවා. වෘක්ෂයක් වගේ හොඳ හේවන සහිත ගහක් වගේ ඵල හට ගන්න ගහක් වගේ ප්‍රතිඋපකාර අපේක්ෂා නොකර මම ලෝකෙට උදව් කරනවා. මං ඉන්න ටික කාලේ මට පුළුවන් උදව්වක් මං කරනවා. මම මේ ජීවත් වෙන පුංචි කාලේ ලෝකයට උපකාර සහිත කෙනෙක් විදිහට මං ජීවත් වෙනවා. අන්න ලස්සන හිතුවිලි, පිං හිතුවිලි, සුන්දර හිතුවිලි. ඒ හිතුවිලි ජීවිතවලට එකතු වෙනවා නම් පින්වතුනි මේ ජීවිතේ සුන්දර වෙන එක, මේ ජීවිතේ ලස්සන වෙන එක කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සමාජයේ මේවාට පරිබාහිර වචන හදනවා. ඒ වචන වලින් අහිංසක මනුස්සයාගේ මොළ හේදී යනවා. යහපත කරන්න ගියොත් ජීවිතේට ප්‍රශ්නමයි එන්නේ කියනවා. හිත හොඳ මිනිහාට හැමදාම කරදරමයි කියනවා. එහෙම කියන්නේ නැද්ද? එහෙම කතා ඇහෙනකොට මේ නොයෙක් කරදර පීඩා මැද මේ සමාජයේ විෂම මිනිස්සුත් එක්ක කටයුතු කරන අපිටත් හිතෙනවා ඇත්ත වගේ ඒ කතාව නම්. ඊට පස්සේ අපිත් රළු මිනිහෙක් වෙන්න උත්සාහ කරනවා.
අනිත් මිනිස්සු ගැන අකාරුණිකව කටයුතු කරන්න අපි උත්සාහ කරනවා. අපේ තියෙන ගුණ අපි හානි කරගන්නවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන කටයුතු කරනවා නම් පින්වතුනි ලෝකයට උපකාර කර කර. ඒ ලෝකයට උපකාර කිරීමේ ගුණයට ලස්සන නමක් කියනවා. බෝසත් ගතියක් කියලා. බෝධිසත්වවරු කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ අතිශයින් දුර්ලභ මහෝත්තම පිරිසක්. බෝධිසත්වයෙක් කියලා කියන්නේ ශ්‍රී සම්බුද්ධත්වයේ කියන එකම ඉලක්කයක් පිණිස ගුණ පුරාගෙන යන උත්මයෙක්. ඒ නිසා මේ අපි ඒ බඳු දෙයක් කරපු පමණින් අපි බෝසත් වෙන්නේ. නමුත් තවත් කෙනෙකුට යම් උපකාරයක් කරලා හදවතින් සතුට වෙනවා නම් තව කෙනෙකුගේ අසරණකමකට පිටක් වෙලා එයා අසරණකමින් නැගී හිටිනවා දැකලා සතුට වෙනවා නම් ඒක පින්විතනි බෝසත් ගතියක්. අපි මහා බෝධිසත්වයන්ගේ ජීවිතයේ අභ්‍යන්තරය තුලම මේක ගැළපීලා තිබුණා. මේක අභ්‍යන්තරයේම තිබ්බ අභ්‍යන්තරයේ පිහිටි ගුණයක්. බෝධිසත්වයේ මොන ජීවිතයක උපන්නත් ඒ බෝසත් ගතිය, ඒ බෝසත් ගුණය උන්වහන්සේගේ ජීවිතය තුල පිහිටා තිබුණා. එක ජීවිතයක අපේ මහා බෝධිසත්වයෝ වානර කුලයේ උපදිනවා. තරුණ වයසට පත් වෙනකොට මහා සුවිශාල සිරුරක් තියෙන හොඳ ශක්ති සම්පන්න වානරයෙක්. මේ වානරයා තරුණ වයසේදී ඒ කැලේ හිටපු අනිත් වානරයන්ට වඩා සවිශක්තියෙන් වැඩි. හොඳ පෙනුමට හිටපු සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඔසවා ගැනීමේ උනත් ශක්තියක් තියෙන තරම් ජව සම්පන්න වානරයෙක්. ওই වානරයා දවසක් ගොදුරු හොයාගෙන මේ කැලේ ගහෙන් ගහට පනිමින් යනවා. ඒ යමින් ඉද්දී මේ වානරයා දැක්කා එක මිනිස්සෙක් බොහොම දරුණු ප්‍රපාතයකට වැටිලා. ඔහු මිය ගිහිල්ලා නැහැ. නමුත් ඒ ප්‍රපාතයෙන් ගොඩ එන්න තරම් ශක්තියක් හැකියාවක් ඔහුට නැහැ. අසරණ වෙලා. ඒක ඇතුලේ ඔහු වාසය කළොත් එක දිගට ඔහු මිය දෙනවා. ඔහුට මරණය හැර වෙන උරුමයක් නැහැ. එතකොට මේ වානර රාජයා කල්පනා කළා මම මේ මනුස්සයට උදව් කරන්න ඕන. මම මේ මනුස්සයාට සරණක් වෙන්න ඕන. මට පුළුවන් විදිහට මේ මනුස්සයාට මං උපකාර සහිත වෙන්න ඕන. ඔන්න හිතුවා බෝසත් ගතිය. වානරයෝ කියලා කියන්නේ මිනිස්සු දකිද්දී පැන දුවන සත්තු. මොකද එකල මිනිස්සු වානරයන්ගේ මස් කනවා. එතකොට මේ මිනිස්සෙක්ව දැක ගම වානරයෝ සාමාන්‍යයෙන් පැනගෙන දුවනවා. නමුත් මේ බෝධිසත්වයෝ අර මිනිසයා දැක්ක ගමන් මේ මිනිසයා සම්බන්ධයෙන් හොඳට සැලකිලිමත් වුණා. බැලුවා මක් වෙලාද මේ? අසරණ වෙලා ඉන්නේ. මට පිහිටක් වෙන්න පුළුවන්. ඒ පිහිටක් නොවුනොත් මේ කෙනා මියදෙනවා. බෝධිසත්වයෝ වනයේට ගිහිල්ලා පින්වතුනේ ඊටා ශක්ති සම්පන්න වැල්පටවල් කඩාගෙන මේ එතෙන්ට අරගෙන ආවා. ඒ වැල්පටවල් වලින් අර ප්‍රපාතයට පරිස්සමින් බැහැ ගන්න පුළුවන් වෙන විදිහට දිග රැහනක් හදාගත්තා. හොඳ ශක්ති සම්පන්නව රැහන හදාගෙන ඒ රැහන එක කෙලවරක් තමන්ගේ ඉනේ බැඳගත්තා. අනෙක් කෙලවර ගොඩ තිබුණු හොඳ ශක්ති සම්පන්න ගහක ගැට ගැහුවා. බැස්සා. බැහැලා අර මිනිසයාට ලං වුණා. ලං වෙලා මේ මිනිසයාට යම් විදිහකට ඉඟි කළා. තමන්ගේ පිට උඩට නගින්න කියලා. තමන්ගේ ශරීරයෙන් අල්ලගන්න කියලා සංඥා කළා. එතකොට මේ දුර්වල මිනිසයා තේරුම් ගත්තා. මේ සතා ආවේ මට අනතුරක් කරන්නවත් අන් කිසිවකට නොවේ මාව බේර ගන්න අදහසින්. ඔහු මේ සතාගේ ඇඟේ ඉල්ලුණා. එතකොට මේ බෝධිසත්වයෝ දැන් මිනිස්සෙක්ව උස්සනවා කියලා කියන්නේ වානරයෙක්. ඒක මේ සුළුපටු බරක් නෙවෙයි මිනිස්සෙක් කියන්නේ. වානරයෙකුට ඒක අමාරු වැඩක්. එතකොට මේ වානරයා සෑහෙන වෙහෙසක් අරගෙන අර දුර්වල වූ මිනිසයාව ටික ටික
ටික ටික ගොඩට එනකම් අරගෙන ආවා. ගොඩට පැමිණියා විතරයි මේ වානරයාගේ මුළු ශරීරෙටම අමාරුයි. ශරීරය වෙහෙසිලා. නමුත් හදවත ප්‍රීතියෙන් පිනා ගියා. මං කොහොම හරි මේ මිනිස්සයාට යලි ජීවිතේ දුන්නා. මං ඔහු අසරණකමින් ගොඩ ගත්තා කියන සන්තෝෂේ. ඔහු ගොඩට ගත්තා විතරයි මේ වානර රාජයා ටික ටික ලං වෙනවා මිනිස්සයා ළඟට. ලං වෙලා මේ මිනිස්සයාගේ ඇඟේ චුට්ටක් ඇතිල්ලලා මේ මිනිස්සයාට ලෙන්ගතුකම පෑවා. මොකද මේ තමන් බේරගත්ත කෙනා. තමන් අත දීපු කෙනා. තමන්ගේ වෙහෙසේ ප්‍රතිඵලයයි මේ. මේ මිනිස්සයා දැන් සුවසේ ඉන්නවා. හැබැයි බෝධිසත්වයන්ට හරිම වෙහෙසයි. එහෙම්ම පිංගතුනේ මේ මිනිස්සයා ළඟම නිින්ද ගියා. නිින්ද ගියාම මේ වලේ වැටිලා ඉඳලා 99න් මරණයෙන් බේරිලා ගොඩ ආපු මේ මිනිහා අර නිින්ද ගියපු වානරයා දිහා බලාගෙන හිතනවා මම මේ වලේ වැටිලා දින 10ක් ගත වුණා. ඒ දින 10 පුරාවට ওই ළඟට වැටෙන මොකක් හරි කෑවා මිසක් හරි හැමං කෑමක් නැතුව මං දැන් හොඳටම දුර්වල වෙලා. දුර්වල වෙච්චි මේ මගේ ශරීරයේ යලි ප්‍රකෘති තත්වයට පත් කරන්නට හොඳ මාංශයක් වානර මාස කියලා කියන්නේ. දැන් මේ වානරයාට නිින්ද ගිහින් ඉන්නේ. මේ කාට නිින්ද ගියපු වෙලාවේ මං මේකව මරන්න ඕන. මේ තමයි පින්වතුනි ලෝකයේ එක පිරිසකගේ ස්වභාවය. මේ ලෝකයේ තුල ඉබඳු අසත්පුරුෂයෝ සිටි. හෙවන දුම් ගහේම අතු සිඳින අසත්පුරුෂයෝ සිටි. පැම් පිපාසයට වතුර පුද දීපු ලිඳටම පහරන ලිඳේම වසුරු හෙළන අසත්පුරුෂයෝ සිටි. කණ්ඩ දීපු අත හපාගෙන අසත්පුරුෂයෝ සිටි. කාපු පතේම පහරන අසත්පුරුෂයෝ සිටි. එබඳු මේ ලෝකේ නැතුව නොවේ. මේ වලක වැටිලා ඉදිද්දී ගොඩගත්ත මේ පුද්ගලයා ඒ જાති පුද්ගලෙක්. උපතින් වානරයෙක් වුණත් අර මිනිසයාට වඩා උදාර ජීවිතයක් ඒ වානරයා තුළ තිබුණා. එතන හිටියේ බෝධිසත්වෙක්. පින්වතුනි ගතින් තිරිසන් වුණත් ඒ ජීවිතේ බෝසත්. මේ මිනිස්සු අතරේ අපි දකින්නේ නැද්ද? ගතින් මිනිස්සු වුණත් හිතින් යකුන් යකින්නු ඉන්නේ හැටි. ගතින් මිනිස්සු වුණත් අභ්‍යන්තරේ තිරිසන්නු ඉන්නේ හැටි. ගතින් මිනිස්සු වුණත් අභ්‍යන්තරේ පෙරේතෝ ඉන්නේ හැටි. ගතින් මිනිස්සු වුණත් අභ්‍යන්තරේ අසුර බුහූත මේ වගේ ඈයෝ ඉන්නේ හැටි අපිට නොපෙනේද? ඒ තමයි අපි ජීවත් වෙන ලෝකය. මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී එබඳු පුද්ගලයෝ මැද්දේ වුණත් Taman කොහොමද ඉන්න ඕනේ කියන එකට අර බෝසත් වානරයා පුදුම ආදර්ශයක් දුන්නා. ඒ බෝසත් වානරයා මේ අසත්පුරුෂයාව ගොඩ අරගෙන නිදාගෙන ඉන්නකොට මේ අසත්පුරුෂ තැනැත්තා ළඟ තිබ්බ ගලක් අරගෙන මේ වානර රාජයාගේ හිසට පහරක් ගැහුවා. ඒ පහර හරියට වැදුන්නේ. හිසේ පැත්තක වැදිලා මේ හිස පළුවක් පැලිලා එක පැත්තකට එල්ලුණා. එතකොට බෝධිසත්වයන්ට හිතා ගන්න බැරි වුණා මේ වානරයාට මොකද්ද මේ වුනේ කියලා. එක සැනකින් අර තමන්ගේ හිස පැලිච්ච එකත් අල්ලගෙන පැනගත්තා පින්වතුනි ළඟ තිබ්බ ගහකට. ගහේ සෑහෙන දුරක් උඩට ගිහිල්ලා ඒ වානරයා මේ හිස අතගාමින් හිසේ ලේ අල්ලලා බලනවා. තමන්ට හිසෙන් ලේ එන්න තරම් බොහොම දරුණු පහරක් වැදිලා. හිස පුපුරා ලේ ගලමින් තියෙනවා. තමන්ට අනතුරක් වෙලා. තමන් නින්දේ ඉද්දී තමන්ට කවුරුන් හෝ අනතුරක් කළා.
එතකොටම මතක් වුණේ අහෝ ඒ මට අනතුරු කරපු කෙනා මා විසින් ගොඩගත්ත කෙනාටත් අනතුරක් කරලාවද්ද බලන්න. බලන්නේ හදවතේ තිබුණු උතුම් බව. මාව ගොඩගත්ත කෙනාටත් අනතුරක් කරලාද කියලා ගහ උඩ ඉඳලා බහින් බලනවා. බලද්දී පේනවා ලේ තැවරිච්චි ගලක් අතින් අරන් ඉන්නේ කවුද? තමන් මහා වෙහෙසක් දරලා ගොඩගත්ත කෙනා. ලේ තැවරිච්චි ගලක් අතින් අරන් ඉන්නවා. දැක්ක ගමන් තේරුණා මේ පුද්ගලයා තමයි මට මේ අනතුර කළේ. එතකොට බෝධිසත්වයෝ ඒ අසත්පුරුෂයා අසත්පුරුෂකම කළා කියලා ඒ අසත්පුරුෂකමටම පෑහෙන්න ගියේ නැහැ. ඒ අසත්පුරුෂයා ඒ විදිහට කටයුතු කළා කියලා මාත් එහෙනම් ඒකට තව එකක් කරනවා කියලා කටයුතු කරන්න ගියේ නැහැ. අපිට වරදින ලොකු තැනක් පින්වතුනි උතන. අසවල් වූ මෙසේ කටයුතු කරන්නේ නම් මා මෙසේ කටයුතු කරමි. අපි එහෙම එකට එක කරන්නේ නැද්ද? අහවල්ලු මට රිද්දන්න එනවා නම් මාද රිද්දමි. අහවල්ලු මට මිරිසඹරන්නේ නම් මා පොල් ගසමි. එහෙම හිතෙන්නේ නැද්ද? ඒක තමයි සාමාන්‍යයෙන් ලෝකේ යන ක්‍රමය. හැබැයි බෝධිසත්වයෝ බලන්න. බෝසතාණන් වහන්සේ ගහ උඩ ඉඳලා කල්පනා කළා. මේ මිනිසයා මේ කැලේ ඇතුලින් එළියට යන්න ක්‍රමයක් දන්නේ නැහනේ. ගොඩට ගත්තත් වනයේ සිටින රුදුරු වන සතුන්ගෙන් මේ මිනිහා කොහොම බේරෙන්නද? නමුත් මන් දන්නවා මේ වනයෙන් එළියට යන්නේ කොහොමද කියලා. මම මේ මිනිහයාට පාර පෙන්වන්න ඕන. බෝසතාණන් වහන්සේ බෝසත් වානරයා පින්වතුනි තමන්ගේ හිසෙන් ලේ ගලමින් තියෙද්දී ගහින් ගහට මාරුණා. පොළොවට බහින්න බෑනේ අසත්පුරුෂයා බිමනේ. විශ්වාස කරන්න බෑනේ. තමන්ට කරන්න පුළුවන් උදව්ව තමයි ගහින් ගහට ගිහිල්ලා පාර පෙන්වන එක. බෝසතාණන් වහන්සේ ගහින් ගහට යනවා. ගිහිල්ලා කෑ ගහනවා. ඒ කෑ ගහනකොට මේ මිනිස්සයා අමාරුවෙන් නමුත් එනවා. යම් තැනකට පැමිණිලා වනයෙන් එළියට යන්න පුළුවන් ගමට පිවිසෙන්න පුළුවන් පාර හමු වුණාද? එතෙක් එනකන් මේ පුද්ගලයා Tamanට කරපු අනුපකාරී නොහිතා මේ පුද්ගලයාට උපකාර කළා බෝසතාණන් වහන්සේ. ආන්නේ නිසා පින්වතුනි ඒ කතා පුවත තමන්ගේ ජීවිතේ නිතර සිහි කරන්න. ඒ සිහි කරලා ඒ ජීවිතේට හදවතට ගලපාගෙන ඒ කතා පුවත ගැන මෙහෙම හිතන්න. යම් දවසක අර බෝසත් වානර රාජයා තමන්ගේ ජීවිතය අවසන් කරනකොට අවසාන මොහොතේ තමන් ජීවත් වෙච්ච විදිහ දකිද්දී ඒ වානර රාජයාගේ හිතට හදවතට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? ඊළඟට අර වලේ වැටිලා ඉඳලා ගොඩ ආපු මිනිහා යම් දවසක මේ ජීවිතේ ගත කරලා මැරෙන්න ලං වෙනකොට මරණාසන්න මොහොතේ තමන්ගේ ජීවිතේ ගත කරපු විදිහ යලි පෙනෙද්දී ඒ මිනිහට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? එහෙම කල්පනා කළොත් ඔබට තේරෙවි මේ ජීවිතේ ගොඩාක්ම වටින්නේ පින්වතුනි තමන් ගුණවත්ව ජීවත් වීමයි. තමන් ලෝකයට යහපත කර කර ජීවත් වීමයි. තමන් ලෝකයට සැනසෙල්ල ලබා දී ජීවත් වීමයි. තමන් මේ ලෝකයට උපකාර සහිත කෙනෙක් විදිහට ජීවත් වීමයි. ඒකමයි සුන්දර. අපේ ජීවිත ගොඩාක් අසුන්දර වෙන්න හේතුවක් අපි මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් සුන්දර දේවල් බලාපොරොත්තු වෙනවා. මේ අය මට මෙසේ කරනවා නම් හොඳයි. මේ අය මට මෙසේ කරනවා නම් හොඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුත් එක්ක ඒවා එහෙම වෙන්නේ නැතිකොට අපි ගොඩාක් වෙලාවට දුකෙන් පීඩාවෙන් කනගාටුවෙන් ජීවිතය ගත කරනවා. නමුත් අපි පටන් ගත්තොත් එහෙම ලෝකේ අය මට උපකාර කළත් එකයි නැතත් එකයි. මට යහපත වෙන්නේ මා විසින් ලෝකයේ අයට උදව් කළොත්. මං විසින් ලෝකයට සැනසෙල්ලක් දුන්නොත්. මං කරන රස්සාව මුල් කරගෙන හෝ මගේ හැකියාව මුල් කරගෙන හෝ යම් කිසි ආකාරයෙන්
මං ලෝකයට උදව්වක් වෙන විදිහටම ඉන්නවා. එහෙම ගත කළොත් තමයි මට ප්‍රයෝජන වෙන්නේ කියලා හිතලා ඔබ ඒ විදිහට කටයුතු කළොත් ඔබ ගාව හැමතිස්සෙම පින්වතුනි ඔබ ගැන සුන්දර හැඟීමක් තියෙනවා. ලෝකෙන් මට මොනවා ලැබුණත් මං ලෝකෙට දුන්නේ සොඳුරු දෙයක්මයි. ආන් ඒ නිසා අද මේ සුපින්බර අරුණෝදයේම පින්වතුන්ලා තමන්ගේ හදවත්වල ඒ හිතුවිල්ල තැම්පත් කරගන්න. මං ලෝකයට උපකාර කරන කෙනෙක් වෙනවා. ලෝකයට උපකාර කර කර සතුටු වෙන කෙනෙක් වෙනවා. පුළුවන් විදිහට ලෝකයට සැනසෙල්ලක් දෙන කෙනෙක් වෙනවා. ලෝකයෙන් සැනසෙල්ලක් සුවයක් අපේක්ෂා නොකර අපේක්ෂා රහිත සිතින් මං ලෝකයට උදව් කරනවා. මට කරන්න ලැබෙන රැස්සාවකින් මං පුළුවන් විදිහට ලෝකයට උපකාරයක්ම වෙනවා. මා ගාව තියෙන හැකියාවකින් මං පුළුවන් විදිහට ලෝකයට උපකාරයක්ම වෙනවා. හරියට කිසිම අපේක්ෂාවක් නැතුව වෘක්ෂයක් සතුන්ටත් මිනිසුන්ටත් පොදුවේ ජාති ආගම් කුලමල බෙහෙද මුකුත් නැතුව සෙවන සදනවා වගේ සුවය සදනවා වගේ මං මගේ ජීවිතය මුල් කරගෙන හැමදෙනාට සුවය සදන කෙනෙක් වෙනවා. ආන් එහෙම හිතන්න. ඒ හිතවිල්ලෙන් යුක්තව තමන්ගේ ජීවිතේ ඊටා සොඳුරු ගුණධර්ම වලින් පෝෂණය කරගෙන ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ අපි හැමදෙනාට ඒ ගෞතම සසුනේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සග්දිවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණේ ආශිර්වාදේ අප හැම දිනාටම දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන ගල්මුරුව රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණී වන ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවක්ද වන පින්වත් WM නයනා නන්දනී මහත්මියට අනුමෝදන් වෙත්වා. එතුමියට ධර්ම දානමය පිනේ අනුහසින් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින් ආශිර්වාදයෙන් ඒ වගේම විශේෂයෙන් 34 වසරක් තිස්සේම හෙද සේවයේ නියැලෙමින් බොහෝ දෙනෙකුට සුවය පහසුව සලසලා බොහෝ දෙනෙකුගේ නිදුක් නිරෝග සුව පහසුව පිණිස කටයුතු කරලා ඒ උදෙසා තමන්ගේ කාලයේ ශ්‍රමය සියල්ල කැප කරලා එසේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේද සැලසී එතුමියට නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. මේ ගෞතම සාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදිහට සම්බුද්ධ ශාසනය පිරිසන්න ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ පූජ්‍ය පාද ආචාර්ය ගොඩිගමුවේ ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඒ ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා පරලෝ ජීවිතයේ ඒකාන්තයෙන් සැපයට පත්වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවන් පසක් කරන්නට වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරමු.
මීට වසරකට පෙර මිය පරලොව යෙදුනා වූ පින්වත් WM පියදාස ප්‍රනාන්දු පියාණන්ට වසර 9කට පෙර මිය පරලොව ගිය MG මේරි නෝනා මෑණියන්ට MG දියෝතු ප්‍රනාන්දු පියාණන්ට WM පොඩි නෝනා කිරියම්මලාට කේ සිලම්බුරාල පියාණන්ට එන් රම්මණිකේ මෑණියන්ට MGA ප්‍රනාන්දු මාමාට S සිරිවර්ධන සහ ලක්ෂ්මන් ගුණරත්න යන ගුරු පියවරුන්ට S ගුණතිලක සහ EA ප්‍රනාන්දු යන ගුරු මෑණිවරුන්ට PD ඇලන් හෙද පාලිකා තුමියට කමලසිරි පියතිස්ස ලලිතා ජයන්ති නිමල් ආරියරත්න WA ආරියරත්න පද්මා බස්නායක යන සොහොයුරු සොහොයුරියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙලා තමන්ගේ නමින් මිය ගිය ඒ සියලු ඥාතීන්ගේ හිත මිත්‍රාදීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා ඒ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන අදහසින් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. තාවල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පින්වත් පූජ්‍යපාද හැවනේ උපරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රට්ලෝක වාසී පූජනීය මහා සංඝරුවනටත් පින් අනුමෝදන් කරනවා. ඉතින් පූජනීය මහා සංඝරත්නය මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ටත් පින් අනුමෝදන් වෙත්වා. පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන් වෙලා ගෞතම සාසනය තුල ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අසනීප තත්වයෙන් පසු වෙන පින්වත් රන්මිනී ධනංජනා දියණියට අනුමෝදන් වෙත්වා. ඒ දියණියට නිදුක් නිරෝග සුවම සැලසේවා. සුජීවත්ව සිටින MGW ප්‍රනාන්දු මාමාට MGP වික්‍රමසිංහ පුංචි අම්මාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. WM විජේසේකර ජයතිස්ස සොහොයුරාට SD මැණිකේ සොහොයුරිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඒ වගේම RAC වික්‍රමරත්න කුසුමා කුරුප්පු SM නිමල් PD තෙන්නකෝන් තිලකා අමරසිංහ LB අබේසේකර C මානවඩුගේ S සමරනායක RD පියතිලක යන ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සියලු සිත ශාන්තිය සැලසේවා. ඒ වගේම ප්‍රසන්න දහනායක සුජීවා පීරිස් අනුලා විජේරත්න යන වෛද්‍යවරුන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. කුසුම් දිසානායක ගුණවතී හේරත් ඒ කරුණාවති භද්‍රිකා චාන්දනී උදේනී ගුණසේකර විජේලතා චන්ද්‍රසේකර රීටා පද්මිනී යන ඒ හෙද සොයුරියන්ට තමන් එකට සේවා කටයුතු කරන ඒ හෙද සොයුරියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. අජිත් සමරනායක BL ලීලාවති ඇග්නස් රණවීර TMA ප්‍රේමදාස ස්වර්ණා පතිරාජ ඇතුළු පදවිය තඹුත්තේගම හලාවත යන ඒ රෝහල්වල කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වෙත්වා ආශිර්වාද සැලසෙත්වා. ගල්මුරුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු ඒ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අයරින් රීටා HK නීතා සන්ධ්‍යා මල්කාන්ති TD සුනීතා ප්‍රියානී බණ්ඩාර මැණිකේ රමණී වික්‍රමාරච්චි TM සෝමාවති අජන්තා නිල්මිනි විශාකා මානෙල් ලලිතා රංජනී මැණිකේ ලංසකාර GM විජේනායක ඇතුළු 87 ඒ හෙද කණ්ඩායමේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. S අනුලාවති පුෂ්පා හෙට්ටිආරච්චි ඇතුළු පදවිය තඹුත්තේගම හලාවත ගල්මුරුව ප්‍රදේශවාසී සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. අද දායකත්වයෙන් දරනු ලැබූ පින්වත් WM නයනා නන්දනී මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මිය අනුමෝදන් වෙත්වා. ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා.
තමන්ගේ ජීවිතේ කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තවදුරටත් සුවසේ පින් කරගන්නට ලැබෙත්වා. සුවසේම ධම්මග දියුණු කරගන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන්ලාටත් සුපින්වත් ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.